ඉතින් කොහොමද මගේ ආදරණීය 8 ශ්‍රේණියේ චූටි දුවේ පුතේ? ඔබ මා මේ ඉන්නේ අපේ 8 ශ්‍රේණිය ICT විෂය නිර්දේශය ඇතුලේ දෙවෙනි පාඩමේ. ඔයාලට මතකයි අපි මේ දෙවෙනි පාඩම ආරම්භ කරලා මෙහි මූලික කොටස් ටිකක් ඉගෙන ගත්තා. මොනවද අපි ඉගෙන ගත්තේ? චුට්ටක් අපි ඉස්සෙල්ලම මේ පාඩම් කොටස අද සාකච්ඡා කරන්න කලින් බලමු කලින් පාඩම් වලින් මොනවද අපි සාකච්ඡා කරේ කලින් පාඩම් කොටස් වල. ඔයාලට මතකයි අපි කාලය දිනය සහ ටයිම් සෝන් එක අපි කියන කාල කලාපය මෙන්න මේ කියන සෙටින්ග්ස් ටික මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකය තුළ කොහොමද සකස් කරන්න කියලා න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව ඉගෙන ගත්තා. ඔබ දන්නව දැන් කොහොමද ඔයාලා පාවිච්චි කරන ඕනම පරිගණකයක මෙන්න මේ සෙටින්ග්ස් නැත්නම් මේ සිටවුම් ටික සකස් කරගන්න කියලා. ඊට පස්සේ චුටි දුලපුතාලට මතකයි අපි මේ ගොනු සම්බන්ධයෙන් යම් කරුණු වගේක් කතා බහ කරා. මොනවද චුටි දුවේ අපි මේ ගොනු සම්බන්ධයෙන් කතා බහ කරේ? අපි කතා කරා ගොනු ඒවායේ ප්‍රොපර්ටිස්. ඒ කියන්නේ ගොනු වල ගුණාංග. අපි පරිගණකය තුල කතා කරන්නේ ඒවයි ෆයිල් ප්‍රොපර්ටිස් කියලා. අපේ මාතෘකාව තුල තිබ්බේ ගොනු වල ගුණාංග නැත්නම් ඇට්‍රිබියුට්ස් කියලා. හරි. ගුණාංග අපි සිංහලෙන් කියනවා ඉංග්‍රීසියෙන් කියනවා ඇට්‍රිබියුට්ස් කියලා. එහෙම නැත්නම් අපි පරිගණකයේ තුල අපි මේ පාත් එක යනකොට අපිට හම්බෙන්නේ ෆයිල් ප්‍රොපර්ටිස් කියලා. හරි. මේ තුල අපි ඉගෙන ගත්ත ගුණයක් සම්බන්ධයෙන් බොහෝ කරුණු. මෙන්න මේ දැනුමත් එක්ක තමයි අපි දැන් ඉස්සරහට යන්නේ මේ පාඩම ඇතුලේ. චූටි දුවේ පුතේ මොනවද අපි ඉස්සරහට ඉගෙන ගන්න තියෙන්නේ? ඔයාලගේ ICT පෙළපොත දිගහැරලා ඉස්සරහට තියෙන පාඩම බලමු. මොනවද තියෙන්නේ චූටි දුවේ පුතේ? ඉතා වටිනාම පාඩම් කොටසක් මේ මොහොතේ ඉඳලා ආරම්භ වෙන්න යන්නේ. මොකද්ද මේ ඉතා වටිනා පාඩම් කොටස? හැම දුවෙක් පුතෙක්ම හරිම ආසයි හරිම කැමතියි මම දන්නවා. තමන් පරිගණකයත් එක්ක වැඩ කරගෙන යද්දී යම්කිසි පුංචි හෝ තරමක් විශාල හෝ දෝෂයක් පරිගණකය ආශ්‍රිතව ඇති වුණොත් ඔබටම ඒක निराකරණය කරගන්න පුළුවන් නම් ඔයාලා හරි කැමතියි. ඔව් මමත් එහෙමයි. අපි පරිගණක පාවිච්චි කරන හැමෝම අපි ආසයි. ඒ වැරද්ද අපිටම හදාගන්න පුළුවන් නම්. ඒක හරි සතුටක්. ලොකු තෘප්තියක් ලැබෙන වැඩක් නේද? ඒ කියන්නේ අපි දන්නවා අපේ පරිගණකයට ප්‍රතිකාර කරන්න. හොඳයි. එතකොට අපි මේ පාඩමට අද ප්‍රවේශ වෙද්දී අපි කලින් කතා කරා පරිගණකවල දෝෂ. අපි කතා කරා දෝෂ ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක් දෘඩාංග දෝෂ, මෘදුකාංග දෝෂ. මෙන්න මේ දෘඩාංග සහ මෘදුකාංග දෝෂ දෙකෙන් අපි මේ කතා කරමින් ඉන්නේ චුටි දුවේ පුතේ මෙන්න මේ දෘඩාංග දෝෂ ගැන. එහෙනම් අපි මෙතනින් එහාට ඔබේ පාඩම තුල ඔබට මේ තිරේ පේන වගේ පරිගණක ආශ්‍රිතව සිදුවෙන්න පුළුවන් යම් යම් දෝෂ කිහිපයක් ඔබට සාකච්ඡා කරලා කියලා දෙන්න යන්නේ. හරිම වටිනවා. මේවා බය නැතුව ඔබට තනියෙන් කරන්න පුළුවන් දේවල්. පුංචි පුංචි කාරණා ක්‍රියාකාරකම් ටිකක් විතරක් තියෙනවා ඔබට තනියෙන් කරන්න බෑ. මම පාඩම තුලදී ඔයාලට කියලා දෙනවා ඒවා ඔබගේ පාසලේ ICT විෂය භාර ගුරුතුමා හෝ ගුරුතුමියගේ අනුදැනුම මඟ පෙන්වීම යටතේ කරගන්න ඕන. ඔබේ නිවසේ පරිගණකය නම් වැඩිහිටි අයියා කෙනෙක් අක්කා කෙනෙක් හෝ අම්මා තාත්තගේ මඟ පෙන්වීම යටතේ මේක කරන්න ඕන. මොකද චුටි දුවේ පුතේ හොඳට මතක තියාගන්න පරිගණකයේ දෘඩාංග දෝෂ සමනය කරන්න යද්දී අපි වැඩ කරන්නේ පරිගණකයේ භෞතික කොටස් එක්ක. භෞතික කොටස් අපිට අතින් අල්ලන්න පුළුවන් කොටස් එක්ක. ඒව ක්‍රියාත්මක වෙන්නේ චූටි දුවේ පුතේ විදුලි බලයෙන්. එහෙනම් ඔයාලා දන්නවා විදුලි බලයත් එක්ක වැඩ කරද්දී අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. හරි. එහෙනම් අපි යමු පාඩමට. ඔබ දන්නවා අපි කතා කරන්නේ මොනවද කියලා. දෘඩාංග දෝෂ. මතකයිනේ චූටි දුවේ පුතේ. පරිගණකයක් ක්‍රියාත්මක කරද්දී ඇති වෙන්න පුළුවන් සරල දෘඩාංග දෝෂ සඳහා උදාහරණ 6ක් මෙතන දීලා තියෙනවා. අපේ පාඩම ඉස්සරහට යන විදිහ මම කියන්නම් පොඩ්ඩක්. මේ එකිනෙක උදාහරණ 6 වෙන වෙනම සාකච්ඡා කරද්දී ඔබේ පෙළපොත දිහා බැලුවොත් චුටි දුල පුතාලට පෙනේ එක දෝෂයක් නැත්නම් ගැටලුවක් निराකරණය කරගන්න සමහරලාට විසඳුම් 1ක් 2ක් 3ක් දීලා තියෙන්න පුළුවන්. ඔව්. ක්‍රම කිහිපයක් තියෙනවා
යම් දෝෂයක් නිරාකරණය කරගන්න. මේ ට්‍රබල් ෂූටින් වැඩේ කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ක්‍රම කිහිපයම වෙන වෙනම සාකච්ඡා කරලා තියෙනවා. රූප සටහන් ඇසුරෙන් මම සාකච්ඡා කරනවා. ඊට අමතරව චුටි දුවේ පුතේ අවශ්‍ය තැන්වලදී ඔබට මම ප්‍රායෝගිකවත් ඒවා සකස් කරගන්න ආකාරය කියලා දෙනවා. හොඳයි. මා මේ කිව්වේ දෘඩාංග සහ මෘදුකාංග කියන දෝෂ සියල්ලම ඉස්සරහට කතා කරන යන ආකාරය. අපි එයින් මේ පාඩම් කොටසේ මේ දැන් අපි ආරම්භ කරනවා දෘඩාංග දෝෂ ටික සාකච්ඡා කරන්න. බලමු චුටි දුවේ පුතේ මොකද්ද පළවෙනි ගැටලුව. මෙන්න මේක අපි හැමෝටම නිතර ඇති වෙන්න පුළුවන් ගැටලුවක්. මොකද්ද? පරිගණකය ක්‍රියාත්මක නොවීම. එහෙම වෙන්න පුළුවන්. ඔව් වෙනවා. දෙවැනි එක යතුරු පෝරුව ක්‍රියාත්මක නොවීම. තුන්වෙනි එක මූසිකය මවුස් එක වැඩ කරන්නේ නැහැ. හතර මොනිටර් එකේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙහෙම ගැටලුත් එන්න පුළුවන්. නාදක එහෙම නැත්නම් ස්පීකර්ස් තියෙනනේ. ශබ්ද වාහිනී යන්ත්‍ර මේවා කිසිම ශබ්දයක් එන්නේ නැහැ. මේවා ගැටලු නේද? අවසාන වශයෙන් අපට පරිගණක ජාලය හා සම්බන්ධ වෙලා කිසිම දෙයක් කරගන්න බෑ. මේ හොඳට කලින් වැඩ කරා ජාලය දැන් එකපාරට සම්බන්ධතාවය ගිලිලා ගිහිල්ලා. දැන් මේක හදාගන්නේ කොහොමද? මෙන්න මේ ටික කතා කරනවා. මේක හරිම වැදගත් ප්‍රායෝගික දැනුමක්. ඒකයි මම මේ පාඩම ආරම්භ කරනකොට කිව්වේ ඊටා වැදගත් පාඩම් කොටසක් මෙතනින් හර අපි සාකච්ඡා කරනවා. යමු පුතේ පළවෙනි දෘඩාංග දෝෂය ගැන කතා කරන්න. පරිගණකය ක්‍රියාත්මක නොවීම. මෙන්න ගැටලු අංක 1. පරිගණකය බලගැන්වීමේ බොත්තම නැත්තම් පවර් බටන් එක එබූ විට පරිගණකය ක්‍රියාත්මක නොවීම. මෙහෙම වෙන්න පුළුවන්ද? ඔව්. ඔබේ පරිගණකය ඩෙස්ක්ටොප් පරිගණකයක් වෙන්න පුළුවන්, මේස පරිගණකයක්. එහෙම නැත්නම් උකුල් පරිගණකයක්, ලැප්ටොප් පරිගණකයක් වෙන්න පුළුවන්. නැත්නම් ටැබ් එකක් වෙන්න පුළුවන්. අපි දන්න ස්විච් ඔන් කරන්න බටන් එකක් තියෙනවා. ඕක අඳුරගන්නේ කොහොමද? මෙන්න මේ ලාංඡනයෙන් තමයි තියෙන්නේ. බලන්න පුතේ. මැදින් මෙහෙම ඉරක් තියෙනවා. මෙන්න මේක. මේක ජාත්‍යන්තර සම්මතයක්. ස්විච් ඔන් කරන නැත්නම් අපි කියන පවර් ඔන් බටන් එකක් මෙන්න මේ ලකුණෙන් තමයි හඳුනගන්නේ. පැහැදිලි නේද? හොඳයි. මෙන්න මෙවැනි බටන් එකක් තිබෙනවා පරිගණකේ. මේ ප්‍රෙස් කරා ඒත් පරිගණකේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි මීට කලින් පරිගණකේ ඔන් කළා වගේ. දැන් මේකට ඇති වෙන්න පුළුවන් තත්ත්වය මොකක්ද? ඉස්සෙල්ලා මේකට හේතුව හිතා ගන්න ඕන. සාමාන්‍ය බටන් එක ප්‍රෙස් කරාම විදුලි ධාරාව ඇවිල්ලා පරිගණකේ ක්‍රියාත්මක වෙන්න ඕන. ඕක තමයි සිද්ධ වෙන්නේ නැත්තේ. බලමු පුතේ. මෙන්න මේ පණිවිඩය ඉතා හොඳින් කියවන්න. මම මොහොතකට කලින් මතක් කරා මේක ඔබේ පෙළ පොතේ තිබෙන පණිවිඩය. මම කියවන්න. අනතුරුදායකයි. ඔව් ඉතාම අනතුරුදායකයි. හරිම ඩේන්ජරස්. හරිද? මෙම පාඩමට අදාළ යම් යම් ක්‍රියාකාරකම් අතර විදුලිය සම්බන්ධව කරන ක්‍රියාකාරකම් වලදී දැඩි අවධානයකින් යුතුව ගුරුතුමාගේ හෝ ගුරුතුමීගේ අධීක්ෂණය යටතේ කටයුතු කරන්න කියලා ඔබට මතක් කරනවා. ඇයි මේ අපි වැඩ කරන්න යන්නේ චූටි දුවේ පුතේ දෘඩාංග දෝෂ කියන්නේ විදුලි බලය සහිත උපකරණයක් වැඩ කරන්න යන්නේ. විදුලි රැහැන් පරීක්ෂා කිරීමේදී ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි කරන්න. ඒ කියන්නේ චූටි දුවේ පුතේ අපි විදුලි රැහැනක් පරීක්ෂා කරන්න යනවා නම් දෘඩාංග දෝෂ කුමක් හෝ පරීක්ෂා කරන්න යනවා නම් මම ඔබට කියන්නේ දෘඩාංග දෝෂ කුමක් හෝ පරීක්ෂා කරන්න යනවා නම් හැම විටම ඔබ දන්නවා බිත්තියෙන් ඔබේ නිවසේ බිත්තියේ හෝ නැත්නම් මල්ටිප්ලග් කියලා අපි කියනෝ නේද පුතේ? බහු පේනු තියෙනවා. එයින් විදුලිය සපයන ඒ විදුලි පේනුවෙන් ප්ලග් එක ගලවන්න. සම්පූර්ණයෙන්ම ගලවන්න. ස්විච් එක ඔෆ් කරලා විතරක් මදි ප්ලග් එක ගලවන්න. මොකද ඒ ස්විචස් වල ගැටලුව ඇති වෙලා තියෙන්න පුළුවන්. හරියට වැඩ නොකරන්න පුළුවන්. ඔෆ් කරාට ඔෆ් නොවෙන්න පුළුවන්. හරි නේද? හොඳයි. UPS එකකින් පවර් ගන්න නම් UPS එක ඔෆ් කරන්න වඩාත් විශ්වාස වෙන්න UPS එකෙන් විදුලි බලය ලබා දෙන ප්ලග් එකක් ගලවන්න. හොඳම දේ මේක. 8 ශ්‍රේණියේ පොඩි දරුවෝ තාම ඔබ අතින් යම් යම් අතපසුවීම් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ දරුවෝ වගේ ඉතා හොඳින් මතක තබා ගන්න
අපි ඉගෙන ගන්න ගිහිල්ලා අනතුරක් කරගන්න ඕනේ නැහැ. එතකොට ඉගෙන ගන්න අපි කරපු උත්සාහයේ ප්‍රයෝජනයක් නැති වෙනවා. නේද? ඒ නිසා හොඳම දේ ඊටාම වැදගත් දේ අපි ඊට අවධාරණයෙන් මතක තබා ගත යුතු දේ තමයි අපි මේ සියලුම දෘඩාංග දෝෂයක වැඩ කරන්න කලින් විදුලි පේනුවෙන් අපේ පරිගණකයට දෙන විදුලි සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම ඉවත් කරන එක. තවත් සරල ක්‍රමයක් තියෙනවා. ඩෙස්ක්ටොප් පරිගණකයක ඩෙස්ක්ටොප් පරිගණකයට විදුලි සම්බන්ධ කරන අන්නේ වායක ගැලවුවා නම් ඉතාම පහසුයි. ඔබට තේරෙනවනේ විදුලිය සපයන රැහැනේ ප්‍රධාන නිවසේ පරිපතයට සම්බන්ධ වෙන පැත්තේ ප්ලග් එක ගලවන්න වඩා ලේසි. අපට පුළුවන් ඇදලා ගලවන්න ඩෙස්ක්ටොප් පරිගණකයක පිටුපස තිබෙන ඒ සම්බන්ධ කරන විදුලි රැහැන සම්බන්ධ කරන ස්ථානයෙන් ගලවන්න පුළුවන්. සමහර ඩෙස්ක්ටොප් පරිගණකවල චූටි දුවේ පුතේ පිටුපස මේ විදුලි රැහැන සම්බන්ධ කරන පිටතින් එන විදුලිය පරිගණකයට ලබා දෙන්න විදුලි රැහැන සම්බන්ධ කරන ස්ථානයේ on off switch එකක් තියෙනවා තව. මම ඔබට කලින් පෙන්නුව ලකුණ අන්නේ ලකුණ සහිතව on off switch එකක් සමහර ඩෙස්ක්ටොප් පරිගණකවල තියෙනවා. මේක off කරන්න හැබැයි එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. හොඳම දේ ප්ලග් එක ගලවන්න. හරි නේද? සම්බන්ධතාවය විසන්ධි කරන්න. මෙන්න මේ දේ කරලා හැම විටම මේ ක්‍රියාකාරකමත් එක්ක තමයි ඔබ මේ දෘඩාංග දෝෂ සමනය කරන්න උත්සාහ කරන්න ඕන. හොඳයි. අපි යමු පුතේ පළවෙනි ගැටලුව විසඳුමක් හොයාගන්න. පරිගණකයට විදුලිය සපයන ප්‍රධාන කෙවෙනියේ සිට පරිගණකය දක්වා විදුලිය සපයන රැහැන් සහ සම්බන්ධක නිවැරදිව සම්බන්ධ කර ඇද්දයි පරීක්ෂා කිරීම. ඔව්. අපි පුතේ පරිගණකයේ ස්විච් ඔන් බටන් එක ප්‍රෙස් කරලා කම්පියුටර් එක ඔන් කරන්න උත්සාහ කළත් කම්පියුටර් එක නැත්තම් පරිගණකේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඉන් අදහස් වෙන්නේ පළවෙනිම දේ තමයි මෙන්න මේ කාරණය. මේ විසඳුම එකේ කියන එක. මොකද්ද? බලන්න නිසියාකාරව properly connect කරලා තියනවද කියලා අර මං කලින් කිව්ව power cable එක. විදුලි බල සපයන රැහැන නිවැරදිව සම්බන්ධ කරලා තියනවද කියලා. සමහර දරුවෝ මේක මේ හානි වෙයි කියලා බයට ටිකක් හිමින් සම්බන්ධ කරන එක සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් ඇතුළට ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම කෙලවර දක්වා ඇතුළට යවන්න එහෙම සම්බන්ධලා තියෙද කියලා බලන්න. අනිවාර්යෙන් මතක තබා ගන්න විදුලිය සපයන සම්බන්ධතාවය ස්විච් එක සහ ඒ පැත්තෙන් ගලවන්න. හරි නේද? ප්ලග් එක ගලවලා මේක කරන්න. රැහැන විසන්ධි කරලා මේක කරන්න ඕනේ. එහෙම සම්පූර්ණයෙන් සම්බන්ධ කරලා සැකයක් තිබුණා නම් ගලවලා නැවත සම්බන්ධ කරලා ඊට පස්සේ අනෙක් පසිනුත් ප්‍රධාන නිවසේ පරිපතයට සම්බන්ධ කරලා ඔබ සාමාන්‍ය විහාරයෙන් කියන මල්ටිප්ලග් එකක් හෝ බිත්තියේ තියෙන ප්ලග් පොයින්ට් එකක් අන්න ඒකට සම්බන්ධ කරලා ස්විච් එක ඔන් කරලා දැන් power on බටන් එක ප්‍රෙස් කරලා බලන්න. එතකොට පරිගණකයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේවි. එහෙමත් ක්‍රියාත්මක නොවෙන්නත් පුළුවන්. ඊට කලින් බලමු මෙන්න තවත් කතාවක් තියෙනවා. පරිගණකයට විදුලිය සපයා ඇත්තේ අනවරත විදුලි සැපයුම් උපාංගයක්. ඒ කියන්නේ UPS uninterrupted power supply එකක් මගින් නම් අන්න එතෙන්දී චුඩු දුවේ පුතේ කාරණා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මම ඔබට මෙය පැහැදිලි කරලා දෙන්නම් මේ විදිහට. හිතන්න නිවසේ ඉඳලා මෙන්න මෙහෙම තියෙනවා බිත්තියේ ස්විච් එකක්. හරිද? ඔය වගේ. මේකට මෙහෙම ප්ලග් කරලා තියෙනවා. UPS එකක් මෙහෙම තියෙනවා. මේ UPS එක හරහා කියලා හිතන්න සම්බන්ධතාවය දීලා තියෙන්නේ. UPS එකෙන් එනවා හිතන්න මේ පද්ධති ඒකකයේ එහෙම නැත්නම් සිස්ටම් යුනිට් එක කියලා. හොඳයි. මෙන්න මෙහෙම සම්බන්ධතාවය UPS එකක් පාවිච්චි කරලා දීලා තියෙනවා නම් චූටි දුවේ පුතේ මම එක PC personal computer කියලා නම් කරනවා. එතකොට මේ රූප සටහනට අනුව ඔබ කුමක්ද පුතේ පරීක්ෂා කරන්න ඕන? පරිගණකයට විදුලි සැපයීම නේද? හරි. කෙවෙනියේ සිට මේ බලන්න මෙතන දක්වනවා කෙවෙනියේ සිට පරිගණකය දක්වා. හරි. මෙතන කෙවෙනියේ කියලා කිව්වොත්
UPS එකක් රහිතව ඍජුව සැපයුමක් ගැන මේ කියන්නේ. UPS එකක් තියෙනවා නම් බලන්න පුතේ UPS එකේ ඉඳලා එන රැහැන නිසි පරිදි සම්බන්ධ වෙලා තියෙනවද කියලා. ඕක තමයි අංක 1. රයිට්. අපි කියමු ඒක නිවැරදිව සම්බන්ධ වෙලා තියෙනවා. හරි. ඒ සම්බන්ධතාවය හරි. ඒත් පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් බලන්න UPS එක නිසි පරිදි ක්‍රියාත්මක කරලා තියෙනවද කියලා. පැහැදිලිද? ඔව්. මේ අනවරත විදුලි සැපයුම් උපාංගය හරියට ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. ඒක ඔන් කරලා තියෙනවද බලන්න. ඒක දෙවෙනි එක. ඒකත් ඔන් කරලා තියෙනවා නම් මෙතන වෙනත් ගැටලුවක් තියෙනවා. හරි නේද? ඔබට මෙන්න මෙහෙම කාරණයකුත් කියන්න ඕන. සමහරට UPS එක ඔන් නොවෙන්න පුළුවන්. ඔබ බටන් එක ප්‍රෙස් කරන UPS එක ඔන් වෙන්නේ නැහැ. UPS එකෙන් ඔන් වෙන්නේ නැත්නම් චුටි දුවේ පුතේ පරිගණකයට කොහොමදවත් විදුලි සැපයුම ලැබෙන්නේ නැහැ. UPS එකේ තව ගොඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. එකක් මං කියන්න. මෙහි තිබෙන ආරෝපණය සම්පූර්ණයෙන්ම බැහැලා ගිහිල්ලා තියෙන ප්ලග් බැටරි චාර්ජින් නැහැ. මෙහි තිබෙන බැටරිස්. මේවා චාර්ජ් වෙලා නැහැ. එහෙනම් මේක හොඳට චාර්ජ් වෙන්න මේ ප්‍රධාන විදුලි සැපයුමෙන් ලැබෙන විදුලි ධාරාව සක්‍රිය කළා මද වේලාවක් තියන්න. හරි නේද? එක එකක්. ඒ වැඩේ කරන්න. ඊට අමතරව සමහරට ඔබේ UPS එක චාර්ජ් වෙන්නේ නැතිව ඒ මට්ටමට ඇවිල්ලා තියෙන්න පුළුවන්. හරියට ඍජු සම්බන්ධතාවයකින් වැඩ කරනවා හා සමානයි. අපේ UPS එක බැටරි චාර්ජ් වෙන්නේ නැත්නම් පරිගණකයට ක්‍රියාත්මක වෙන්න මෙයාට විදුලි බලය දෙන්න බෑ. එතකොට මෙහෙන් ඕෆ් කරලා තියෙන ලාවක මෙයා විදුලි බලය දෙන්නේ නෑ පරිගණකයට. පැහැදිලිද? මේ අමතර කරුණුත් මම මේ ඔබට කියනවා චුටි දුවේ පුතේ. හරි. එහෙනම් මම කියපු කාරණා මේ තිබෙන සටහනේ කරුණුත් එක්ක සංසන්දනය කරලා අපි කෙටි කරගමු පුතේ. මුලින්ම කරන්න තියෙන්නේ මොකද්ද? කෙවෙනියේ සිට පරිගණකය දක්වා විදුලි සපයන රැහැන් සහ සම්බන්ධක නිවැරදිව සම්බන්ධ කළ තියෙනවද බලන්න ඕන. මෙතෙන්දී වැදගත් කරුණක් ඔලුවට ගන්න ඕන. ඒ තමයි පුතේ ඍජු සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් විදුලි සැපයුමේ ප්‍රධාන විදුලි සැපයුමේ ඉඳලා පරිගණකයට. එහෙම නැත්නම් UPS එකක් හරහා දෙන්න පුළුවන්. UPS එකක් හරහා දෙනවා නම් UPS එකේ ඉඳලා පරිගණකේ නැත්නම් කම්පියුටර් එක වෙතට පුතේ එන විදුලි සැපයුම ඉස්සෙල්ලම චෙක් කරලා බලන්න. එය හරියට සම්බන්ධ වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ බලන්න UPS එක නිසි පරිදි ඔන් කරලා තියෙනවද කියලා. ඔය කරුණු දෙක හරි වැදගත්. සමහරට UPS එක එහි බැටරි ක්‍රියාත්මක නොවන ආරෝපණ නොවන එකක් නම් UPS එක හරහා ලබා දීමෙන් ප්‍රතිඵලයක් නැහැ. නමුත් එහෙම සම්බන්ධ කරලා තියෙනවා නම් ප්‍රධාන විදුලි සැපයුමේ සම්බන්ධතාවයත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මෙතෙන් තවත් අමතර කරුණක් කියන්න ඕන. UPS එක ඔන් කරලා මෙමගින් විදුලිය පරිගණකයට ලබා දෙන වෙලාවක ඔයාලා දන්නවා මේ ප්‍රධාන විදුලි සැපයුමෙන් එන විදුලි ධාරාව අත්හිට වුණොත් මෙයාගෙන් සවුන්ඩ් එකක් එනවා. හරිද? වෝනින් සවුන්ඩ් එකක් එනවා. සමහරට මේ වෝනින් සවුන්ඩ් එක එන උපාංගෙත් හානි වෙලා නැත්නම් පිච්චිලා තියෙන පුළුවන්. ඒ ගැනත් පොඩි අවධානයක් යොමු කරන්න. හරි. එහෙනම් සම්පූර්ණ කාරණා ටික දරුවට මම කතා කරා විසඳුම 1 යටතේ. මෙන්න පුතේ එය පියවර වශයෙන් රූප සටහන් වශයෙන් ඔබට මේක චෙක් කරන විදිය පරීක්ෂා කරන විදිය තියෙනවා. හරි නේද? මම මුල් අදහසක් තමයි සම්පූර්ණ අදහසක් ඔබට මම ඇඳලා පෙන්නන්නේ. මෙන්න පුතේ පළවෙනි පියවර මම කලින් කිව්වා වගේ බිත්තියේ ප්‍රධාන විදුලි සැපයුමෙන් විදුලිය විසන්ධි කරන්න ඕන. හරි. ඒක පළවෙනි දේ. ඊට පස්සේ පියවර 2. අනවරත විදුලි සැපයුම් උපාංගයක් තිබෙනවා නම් එම උපාංගයට විදුලිය සැපයන රැහැනේ පේනුව නැත්නම් ප්ලග් එක අනවරත විදුලි සැපයුම් උපාංගයට හොඳින් සවිකර ඇතිදැයි පරීක්ෂා කරලා බලන්න ඕන. හරිනේ? මම ඔබට සංක්ෂිප්ත කරලා කියපු කරුණු ටික. කෙටියෙන් කියපු කරුණු ටික. හරිද? නිවසේ ප්‍රධාන විදුලි සැපයීමේ ඉඳලා අනවරත නැත්නම් මේ UPS එකට විදුලිය සපයන විදුලි රැහැන නිසි පරිදි සම්බන්ධ කරලා තියෙනවද බලන්න. එමෙන්ම අනවරත විදුලි සැපයීම උපාංගය. ඒ කියන්නේ UPS එකේ සිට පරිගණකයට විදුලි සපයන රැහැනේ පේනුව අනවරත විදුලි සැපයීම උපාංගයට හොඳින් සම්බන්ධ කර තිබේදයි පරීක්ෂා කරලා බලා එසේ නොමැතිනම් හොඳින් සම්බන්ධ කරන්න. ඔබට මතකයි මං කිව්වා ඔය කියන්නේ පුතේ
මෙන්න මේ සම්බන්ධතාවය. ඔව්. පරිගණකයත් UPS එකත් අතර සම්බන්ධතාවය. මේක දෙපසින්ම පරීක්ෂා කරලා බලන්න දුවේ පුතේ. හරි නේද? හොඳින් සම්බන්ධ වෙලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් UPS එකට කරන්ට් එක දෙන රැහැන මේ පැත්තෙන් අපට ගලවන්න බෑ. ඒක ස්ථිරව සවි කරලා තියෙනවා. පරිගණකයට විදුලි සැපයීම ලබා දෙන මේ රැහැන UPS එක පැත්තෙනුත් ගලවන්න පුළුවන්, පරිගණක පැත්තෙනුත් ගලවන්න පුළුවන්. පැහැදිලි නේද? 8 ශ්‍රේණියේ චූටි දරුවන්ට මම මේ සියලුම කරුණු මතක් කරනවා. ඔබට තේරුම් කරලා දෙනවා. එය තමයි මේ ඔබට මෙන්න මේ විස්තරයෙන් ඔබේ පොතේ කියන්නේ. මෙන්න මේව හොඳින් පරීක්ෂා කරලා බලන්න සම්බන්ධතාවය හරියට තියෙනවද කියලා. ඊට පස්සේ පියවර 3ට යන්න. අනවරත විදුලි සැපයීම් උපාංගය ඒ කියන්නේ UPS එකේ සිට එන රැහැන් පරිගණකයට සහ සංදර්ශකයට හොඳින් සම්බන්ධ වී ඇද්දයි පරීක්ෂා කරන්න. මම අර ඔබට ඇඳලා පෙන්නුවේ UPS එකේ ඉඳලා සිස්ටම් යුනිට් එකට පද්ධති ඒකකයට එන විදුලි ධාරාව අරන් එන මේ රැහැන නිසි පරිදි සම්බන්ධ කරලා තියෙනවද බලන්න. ඒත් එක්කම මොනිටර් එකට එන සම්බන්ධතාවය UPS එකේ ඉඳලා මොනිටර් එකට කරන්ට් එක අරන් එන රැහැනත් නිසි පරිදි සම්බන්ධ කරලා තියෙනවද බලන්න. හොඳයි. මේක කරද්දි UPS එක ඔන් කරලා තියන්න එපා. UPS එක ඔන් තියෙනවා නම් අර අපි ප්‍රධාන විදුලි සැපයීමට සම්බන්ධතාවය ගැලෙව්වනේ. අන්නේ අවස්ථාවෙම UPS එකත් ඕෆ් කරන්න ඕන. හරි. සමහර අවස්ථාවලදී පරිගණකයේ පද්ධති ඒකකය, ඒ කියන්නේ සිස්ටම් යුනිට් එකෙන් සංදර්ශකයට විදුලිය සපයා තිබිය හැකියි. මෙන්න මේක විශේෂ කාරණයක්. මේක හැම දරුවන්ටම අත්දැකීමක් තියෙන කාරණයක් නෙවෙයි. මොකද්ද මේ කියන්නේ පුතේ? සමහර අවස්ථාවලදී පරිගණකයේ පද්ධති ඒකකයෙන් සංදර්ශකයට විදුලිය සපයාලා තියෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්ද? ඔව්, එහෙම වෙන්න පුළුවන්. මම ඔබට මෙන්න මෙහෙම ඇඳලා පෙන්වන්නම්. මෙන්න මේ තියෙන්නේ මේ රූපේ මේ තිබෙන්නේ පුතේ සිස්ටම් යුනිට් එකක පසුපස කොටස. මේ කෙළවරේ තියෙන පින්තූරය. හරිද? ඔබට පේනවා මෙතන මෙන්න මෙතන තියෙනවා මෙම රූපයට අනුව නම් UPS එකේ ඉඳලා හෝ නිවසේ ප්‍රධාන විදුලි සැපයීමේ ඉඳලා පද්ධති ඒකකයට විදුලි බලය ලබා දෙන පේනවා. මීට අමතරව චූටි දුවේ පුතේ මෙන්න මේ ස්විච් එකයි මේ පේනුව අතර තවත් පේනුවක් මෙහෙන් තියෙන්න පුළුවන්. එහෙම අමතර එකක් තියෙන්නේ මේ පේනුව පාවිච්චි කරන්නේ විදුලි බලය පද්ධතියකට ලබා ගන්න, අනෙක් එක පාවිච්චි කරන්නේ පිට කරන්න. බාහිරට ලබා දෙන්න. ඒක පාවිච්චි කළ පුළුවන් එතෙන්ට මේ වගේ විදුලි බල සපයන රැහැනක් සම්බන්ධ කළා, පවර් කේබල් එකක් සම්බන්ධ කළා. එතනින් පුළුවන් මොනිටර් එකට කරන්ට් එක දෙන්න. ඒකයි මේ කියන්නේ. ඔව්, සමහර ඩෙස්ක්ටොප් පරිගණකවල සමහර පද්ධති ඒකකවල මේ පහසුකමක් තියෙනවා. විදුලි පේනු දෙකක් තියෙනවා. එකක් ඉන්පුට් පවර් ඉන්පුට් කරන්න පුළුවන්, අනිත් එක පවර් අවුට්පුට් කරන්න පුළුවන්. අවුට්පුට් එකේ රැහැන සම්බන්ධ කරන්න පුළුවන් මොනිටර් එකට. පැහැදිලි නේද? හොඳයි. එවැනි අවස්ථාවක නම් එම විදුලි රැහැනේ දෙකලවර හොඳින් සම්බන්ධ කර ඇද්දයි පරීක්ෂා කර බලා එසේ නොමැතිනම් හොඳින් සම්බන්ධ කරන්න. මේ කියන්නේ චූටි දුවේ පුතේ හැම බලසැපියුම් රැහැනක්ම හොඳින් පරීක්ෂා කරලා බලන්න කියලා. ප්‍රධාන විදුලි සැපයීමෙන් සම්බන්ධතාවය විසන්ධි කරලා UPS එක ඕෆ් කරලා UPS එකේ ඉඳලා පද්ධති ඒකකයට, UPS එකේ ඉඳලා මොනිටර් එකට, එහෙම නැත්නම් පද්ධති ඒකකේ නැත්නම් සිස්ටම් යුනිට් එකේ ඉඳලා මොනිටර් එකට තියෙන මෙන්න මේ සියලු සම්බන්ධතා හොඳින් පරීක්ෂා කරලා බලන්න. ඔබට ඒ තිබෙන ආකාරයෙන් මතක් තදින් සවි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගලවලා නැවත සවි කරන්න පුළුවන්. අපි කියනවා remove and plug කියලා. පැහැදිලි නේද? මෙන්න මේ විදිහට කරලා අපට පුළුවන් අපේ පරිගණකය සක්‍රිය නොවීම, ක්‍රියාත්මක නොවීමේ දෝෂය මගහරවා ගන්න. මෙතෙන්දි මා ඔබට විශේෂ කාරණයක් කියන්න ඕන. මෙන්න මෙහෙම ප්ලග්ස් එක වැඩ කරද්දී විදුලි
රැහැන් එක වැඩ කරද්දී විශේෂයෙන් ඔබ පාවිච්චි කරන්නේ පැරණි CRT මොනිටරයක් නම් මේක විශේෂයි CRT මොනිටර් වලට පුතේ මෙන්න මේ පෙන්වලා තියෙන ආකාරයට මේ VGA කේබල් එක ගලවලා තියෙනවා නම් වඩා හොඳයි. ඔව් මේ VGA කේබල් එක මේ නිල් පාටින්මයි තියෙන්නේ පුතේ. මේක පරිගණකයේ පද්ධති ඒකකයේ ඉඳලා output data නැත්නම් අපි process කරලා හදන data එක සංදර්ශකයට එහෙම නැත්නම් මොනිටර් එකට අරන් යන රැහැන. මෙන්න මේක ගලවලා තියෙනවා. මා ඔබට මතක් කරන්නේ පරිගණකය ඔබ යම් යම් තවදුරටත් ඔබේ දැනුම වර්ධනය කරගෙන පරිගණකයේ තියෙන කේසින් එක නැත්නම් කවරය මේක ගලවලා අභ්‍යන්තරයේ යම් යම් කාර්යයන් කරද්දී ප්‍රධාන විදුලි සැපයුම UPS එකේ සිට එන විදුලි සැපයුම හෝ පද්ධති ඒකකයට එන power කේබල් එක ගලවලා තිබ්බට මදි මෙන්න මේ VGA කේබල් එකත් අනිවාර්යයෙන්ම ගලවලා තියන්න. මොනිටර් එකෙන් රිටර්න් කරන්ට් එකක් මෙතෙන්ට එන්න පුළුවන්. එහෙම එනවා. හරි නේද පුතේ? ඒ නිසා හොඳම දේ මේ VGA කේබල් එක ගලවලා තබන්න මතක තබා ගන්න ඔබ පරිගණක පද්ධතියේ එහි තිබෙන පද්ධති ඒකකයේ අභ්‍යන්තර කටයුතු කරනවා නම් භෞතික උපාංග එක්ක දෘඩාංග කොටස් එක්ක මේක අනාගතයටත් එක්ක මම කියන කාරණයක්. පැහැදිලි නේද? හොඳයි. අපි එහෙනම් මෙන්න පුතේ තුන්වෙනි පියවරේ ඉන්නේ අපේ පළවෙනි විසඳුමේ. මෙන්න හතරවෙනි පියවර. මේවා හොඳින් සම්බන්ධද කියලා චෙක් කරලා බැලුවට පස්සේ කියන්නේ මේ power connectors මේ power cables හොඳට සම්බන්ධ වෙලා තියෙනවද කියලා බැලුවට පස්සේ මෙන්න කරන්න ඕන දේ. ඊයත සඳහන් සියල්ල නිවැරදි නම් ඒ කියන්නේ හරියට සම්බන්ධ වෙලා තියෙනවද කියලා චෙක් කරලා බැලුවනම් ප්‍රධාන සැපයුමෙන් විදුලිය සංදි කර. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව. බිත්තියේ නැත්තම් මල්ටිප්ලග් එකේ තියෙන්න පුළුවන් ප්‍රධාන සැපයුමෙන් විදුලිය සංදි කරලා කනෙක්ට් කරලා අනවරත විදුලි සැපයුම් උපාංගය UPS එකත් සක්‍රිය කරන්න ඔන් කරන්න. හරි නේද? මෙන්න මෙහෙම කරාට පස්සේ පුතේ අනිවාර්යයෙන්ම පරිගණකය බල ගන්නවන්න උත්සාහ ගන්න. එතකොට පරිගණකය ස්විච් ඔන් වෙන්න ඕන. සමහර විට ඒත් ස්විච් ඔන් නොවෙන්න පුළුවන්. බලමු මේ කියවලා. බොහෝ විට පරිගණකය ක්‍රියාත්මක විය හැකිය. තවදුරටත් පරිගණකය බලගැන්වීම කළ නොහැකි නම් කාර්මික ශිල්පියෙකුගේ සහාය ලබා ගත යුතුය. චූටි දුවේ පුතේ මෙහෙම චෙක් කරලා බලලා මේ සරල පරීක්ෂණය කරලා අවසානයේ ඔබේ පරිගණකය සක්‍රිය වෙන්නේ නැත්නම් මෙතනින් එහාට ඔබ මේ කාර්යයට මැදිහත් වෙන්න එපා. හොඳම දේ සුදුසුකම් සහිත විශ්වාසවන්ත පරිගණක අලුත් වැඩියා කරන කාර්මික ශිල්පියෙකු ලවා මේ පරිගණකය පරීක්ෂා කරවා ගන්න. ඒ සඳහා ඔබේ දෙමව්පියෝ නිවසේදී නම් ඔබේ දෙමව්පියෝ වැඩිහිටියන් සමහරහා මේ කාර්ය කරගන්න. ඔබ රුචිවම කාර්මික ශිල්පියෙක් සම්බන්ධ කරගන්න ඔබ බැහැ. තාම ඔබ පොඩි ළමයි. පාසලේදී නම් ඔබ කොහොමත් පරිගණකයේ එවැනි දෝෂ තිබෙනවා නම් ඔබේ ICT විෂය භාර නැත්නම් ඔබේ පරිගණක මධ්‍යස්ථානයේ භාර ගුරුතුමාගේ හෝ ගුරුතුමියගේ අනුදැනුම ඇතුවනේ ඔබ මේ රැහෙන් පරීක්ෂා කරන්නේ. එහෙනම් මේ කාර්යය ඒ සරල පරීක්ෂණයෙන් පස්සෙත් පාසලේ පරිගණක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔබේ ගුරුතුමා හෝ ගුරුතුමියගෙන් විමසන්න ඔවුන් කළ යුතු දේ කියයි. මෙතනින් එහාට ඔබේ රාජකාරිය අවසන්. හොඳයි. එහෙනම් මෙන්න පුතේ අපි අපේ පරිගණකය තුල දෘඩාංග දෝෂ වලින් එක දෘඩාංග දෝෂයක් අපි හඳුනාගත්තා. ඒක විසඳ ගන්න පුළුවන් එක ක්‍රියාමාර්ගයක් හඳුනාගත්තා පියවර වශයෙන්. හොඳයි චූටි දුවේ පුතේ. අපි මේ බැලුවේ UPS එකක් කරහා විදුලි සැපයුම අපේ පරිගණකයට දීලා තියෙනවා. එහෙම නැතුව නිවසේ ප්‍රධාන විදුලි සැපයුමෙන් අපේ පරිගණකයට විදුලි සැපයුම ලබා දීලා තියෙනවා නම් අපි කළ යුතු දේ මෙන්න විසඳුම දෙක යටතේ ඔබට පිළිවෙලට පෙන්නලා තියෙනවා. හරිද පුතේ? පියවර වශයෙන් දීලා තියෙනවා. බලමු. මෙන්න විසඳුම දෙක. ප්‍රධාන සැපයුමෙන් ඍජුවම විදුලිය සපයා ඇතනම් පහත දැක්වෙන පිළිවෙලට විදුලි සම්බන්ධතාව පරීක්ෂා කරලා බලන්න. පියවර 1. අර කලින් වගේමයි ප්‍රධාන විදුලි සැපයුමෙන් විදුලිය විසන්ධි කරන්න මෙතන තියෙනවා බිත්තියේ තියෙන ප්‍රධාන විදුලි සැපයුම කියලා.
එහෙම නැත්නම් මල්ටිප්ලග් එකක් පාවිච්චි කරලා තියෙන්න පුළුවන් එයින්. හොඳේ. සම්බන්ධතාවය විසන්ධි කරන්න. දෙවනුව පියවර 2 අර කලින් වගේම තමයි. ප්‍රධාන සැපයුමෙන් එන රැහැන් පරිගණකයට සහ සංදර්ශකයට හොඳින් සම්බන්ධ වී ඇද්දැයි පරීක්ෂා කරන්න. එසේ නොමැතිනම් හොඳින් සම්බන්ධ කරන්න. ඔව්. එතකොට ප්‍රධාන සැපයුමෙන් රැහැන් දෙකක් තිබෙනවා. අර බිත්තියේ කියලා මෙතන කලින් සඳහන් කරලා තිබ්බේ. එහෙනම් මේ ප්ලග්ස් දෙකම ගලවන්න ඕන. ඊට පස්සේ බලන්න මොනිටර් එකට හොඳින් සම්බන්ධ වෙලා තියෙනවද කියලා. සිස්ටම් යුනිට් එකට නැත්නම් පද්ධතියකට හොඳින් සම්බන්ධ වෙලා තියෙනවද කියලා. අපේ ගැටලුවට අනුව චුටි දුවේ පුතේ බලන්න ඕන සිස්ටම් යුනිට් එකට හොඳින් සම්බන්ධ වෙලාද කියලා. දැන් ඔබ මගෙන් එහෙම කිව්වොත් පොඩි ගැටලුවක් අමතර ප්‍රශ්නයක් අහයි. මොනිටර් එක ඔන් වෙන්නේ නැතුව හරිද? මොනිටර් එක ඔන් වෙන්නේ නැතුව අපට පුළුවන් ද සිස්ටම් යුනිට් එක ඔන් වුණා කියලා දැනගන්න. ඔව් මොනිටර් එක අවශ්‍යම නැහැ සිස්ටම් යුනිට් එක ඔන් වෙන්න. ඒක අපේ දරුවෝ දැනටමත් තේරුම් අරන් ඇති කියලා මම හිතනවා. පරිගණකේ ක්‍රියාවලිය සිද්ධ වෙන පද්ධති ඒකකයේ සිස්ටම් යුනිට් එක ඔන් වෙනවා. අපට එම පද්ධති ඒකක සමග යම් යම් කාර්යයන් කරද්දී එම කාර්යයන් බලා ගන්න තමයි පුතේ මොනිටර් එකක් තියෙන්නේ. මොනිටර් එක නැතුව මුකුත් කරගන්න බෑ තමයි. නමුත් සිස්ටම් යුනිට් එක ඔන් කරන්න පුළුවන්. සිස්ටම් යුනිට් එක ඔන් වෙනකොට මතක තියාගන්න ඒ තුල තිබෙන ෆෑන්ස් ඔන් වෙනවා. ඒ ශබ්දය අපට ඇහෙනවා. සමහර පරිගණකවල දුරට තැටිය ක්‍රියාත්මක වෙන ශබ්දෙත් ඉතාම ඕනකමින් ඇහුවොත් නිශ්ශබ්ද පරිසරයක් තුල සමහර විට අපට ඇහෙනවා. ෆෑන්ස් ඔන් වෙනවා. ඒකෙන් මේක ඔන් වුණා කියලා හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න මම අමතර කාරණේකුත් කිව්වා. අපි එහෙනම් සිස්ටම් යුනිට් එකයි මොනිටර් එකයි නිවැරදිව පවර් කනෙක්ටර්ස් කනෙක්ට් කරලා තියෙනවද කියලා බලන්න ඕන. ඒ කරලා ඊයත සඳහන් සියල්ල නිවැරදි නම් ප්‍රධාන සැපයුමේ විදුලිය සන්ධි කරන්න. අන්න හොඳට විශ්වාස නම් අර ප්ලග්ස් එක ආයි සම්බන්ධ කරලා ස්විච් ඔන් කරන්න. එතකොට පරිගණකය බලගන්වන්න කියනවා. බොහෝ විට පරිගණකය ක්‍රියාත්මක විය හැකිය. අර කලින් කිව්වාගේ තව දුරටත් පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් චුටි දුවේ පුතේ ඔබට මින් එහාට මේකට මැදිහත් වෙන්න යන්න එපා. සුදුසුකම් සහිත සහ විශ්වාසවන්ත පරිගණක අලුත් වැඩියා කිරීමේ කාර්මික ශිල්පියෙක් ලවා මේක පරීක්ෂා කරවා ගන්න. ඔහු හෝ ඇය ඔබට කළ යුතු දේ විසඳුමක් ලබා දෙන්නේ. හොඳයි මගේ ආදරණීය චුටි දුවේ පුතේ. මෙන්න අපි අපේ පරිගණකය ආශ්‍රිතව අපට ඇති වෙන්න පුළුවන් එක් සහ ප්‍රධාන දෘඩාංග දෝෂයක් හඳුනාගත්තා. එයට විසඳුම ආකාර දෙකකට විසඳුම් දෙකක් වශයෙන් අපි විස්තරාත්මකව වටහා ගත්තා. හොඳයි. අපි එහෙනම් බලමු අපිට තියෙන දෙවෙනි ගැටලුව. ගැටලු 6ක් තිබ්බනේ දෝෂ 6ක්. එයින් දෙවෙනි දෝෂය අපි සාකච්ඡා කරලා බලමු. ඒකට මොන වගේ විසඳුමක්ද අපට ගන්න පුළුවන් කියලා. ගැටලුව 2. යතුරු පුවරුව හෝ මූසිකය හෝ ක්‍රියාත්මක නොවීම. ඔව්. කීබෝඩ් එක හෝ මවුස් එක වැඩ නොකරන්න පුළුවන්. ඒ කියන්නේ අපි පරිගණකය ස්විච් ඔන් කරාට පස්සේ පරිගණකය ඔන් වෙනවා. මොනිටර් එකේ තිරයටත් සම්පූර්ණම ඩෙස්ක්ටොප් එක ඇවිල්ලා දැන් සම්පූර්ණයි. හැබැයි අපි මවුස් එක මූව් කරාට චලනය කරාට මවුස් පොයින්ට් එකක් වැඩ කරන්නේ නැහැ. මූව් වෙන්නේ නැහැ. කීබෝඩ් එකෙන් කිසිම විධානයක් ලබා දුන්නට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි පරිගණකයේ වැඩ කරන අතරතුර උනත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. වැඩ කරන අතරතුර අපි සමහර කාර්ය පොඩක් නවත්තලා ඉඳලා නැවත පටන් ගන්න යද්දී අපේ කීබෝඩ් මවුස් වැඩ නොකරන්න පුළුවන්. මේ ගැටලුව ගැන සාකච්ඡා කරද්දී අපි වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන චුටි දුවේ පුතේ පරිගණකය ස්ටාර්ට් කරාම නැත්නම් ස්විච් ඔන් කරාම අන්නේ අවස්ථාවේ අපේ කීබෝඩ් මවුස් වැඩ කරන්නේ නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අන්න එතෙන්දි මොකද්ද කරන්න කියන එකටයි අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. හොඳයි. බලමු. විසඳුම 1. පරිගණකය නැවත ආරම්භ කරන්න. ඔව් පුතේ රීස්ටාර්ට් කරන්න කියලා කියනවා. මෙන්න කරන්න තියෙන පළවෙනි සහ අත්‍යවශ්‍යම වැඩේ රීස්ටාර්ට් කරන්න ඕන. මං මේ ගැන තව යමක් කියන්න. සාමාන්‍යයෙන් පුතේ පරිගණකයේ බොහෝ ගැටලු
දෘඩාංග සහ අපි ඉස්සරහට කතා කරන මෘදුකාංග. මෙන්න මේ බොහෝ ගැටලු වලට තිබෙන සරල විසඳුමක් තමයි මේ රීස්ටාර්ට් කරන එක. හරිනේද? පද්ධතිය ක්‍රියාත්මක වෙද්දී, පරිගණක පද්ධතිය ක්‍රියාත්මක වෙද්දී ගැටලුන් පැනනගින්න පුළුවන්. ඒවා निराකරණය වෙනවා අපි අලුතින්ම නැවත පරිගණකය පන්න ගැන්නුවාසේ තත්ත්වයට පත් කරන එක. එතකොට මුල ඉඳලා සිස්ටම් එක නිවැරදිව ස්විච් ඔන් වෙනවා. එතකොට අපේ තියෙන ගැටලු निराකරණය වෙනවා. ඒ නිසා මෙතෙන්දි කියනවා පරිගණක රීස්ටාර්ට් කරන්න කියලා බලන්න නව ඇරඹුමේදී අක්‍රිය වී තිබූ යතුරු පුවරුව හෝ මූසිකය හෝ ක්‍රියාත්මක වෙනවද බලන්න. රීස්ටාර්ට් කරාට පස්සේ රීස්ටාර්ට් බටන් එකක් තියෙනවා ඩෙස්ක්ටොප් පරිගණකවල. ඔබ දැකලා ඇති බොහෝ ඩෙස්ක්ටොප් පරිගණකවල රීස්ටාර්ට් බටන් එකක් තියෙනවා. ඉතා ඉඳහිට ඩෙස්ක්ටොප් පරිගණකයක රීස්ටාර්ට් බටන් එකක් වෙනම නැහැ. ඒ වෙලාවට මොකද කරන්නේ? ඒක නම් ලොකු ගැටලුවක් තමයි. දැන් රීස්ටාර්ට් කරන්න කියලා කියන්නේ. දැන් චූටි දුලපතට ගැටලුවක් එනවා. ඉතින් මවුස් එක වැඩ කරන්නේ නැත්නම් අපි කොහොමද රීස්ටාර්ට් කරන්නේ? නේද? අර ස්ටාර්ට් බටන් එක ක්ලික් කරලා රීස්ටාර්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න මවුස් එක වැඩ කරන්නේ නැත්නම්. මේක ලොකු ගැටලුවක්. කීබෝඩ් එක වැඩ කරනවා නම් මවුස් එක නැතුවත් පුළුවන් අපිට පරිගණක රීස්ටාර්ට් කරන්න. මම එක මොහොතකින් කියලා දෙන්නම් තවත් මොහොතකින්. බලමු දැන් මවුස් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් කොහොමද රීස්ටාර්ට් කරන්නේ? හරි. මෙන්න මේ ක්‍රමය මම ඔබට කියලා දෙන්නම්. ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටොප් පරිගණකයේ තියෙනවා නම් පුතේ රීස්ටාර්ට් බටන් එකක් මෙන්න මේක ප්‍රෙස් කරන්න. එතකොට පරිගණක රීස්ටාර්ට් වෙනවා. රීස්ටාර්ට් බටන් එකක් නැත්නම් අපට කරන්න වෙන්නේ නිතර කරන්න හොඳ වැඩක් නෙමෙයි මේ කියන්නේ. කරන්නම දෙයක් නැති වුණොත් කරන්න වෙන්නේ අර පවර් ඔන් කරන බටන් එක තියෙන්නේ. අපි පරිගණකය සක්‍රිය කරන අන්නේ බටන් එක තත්පර 2ක් 3ක් වගේ කාලයක් press and hold. ඔබලා තද කරලා අල්ලගෙන ඉන්න. තත්පර 2-3ක් කාලයක්. ඊට පස්සේ අතාරින්න. මොකද වෙන්නේ? පරිගණක රීස්ටාර්ට් වෙන්නේ පරිගණක සම්පූර්ණයෙන්ම ඕෆ් වෙනවා, ෂට් ඩවුන් වෙනවා. මේක නිතර කරන්න හොඳ නෑ. විශේෂයෙන් දෘඩ තැටියට හානි කරන්න පුළුවන්. පැහැදිලිනේ? විශේෂයෙන් දෘඩ තැටිය භාවිත කරමින් ඉන්න අවස්ථාවක පරිගණකයේ අභ්‍යන්තරේ මේ වැඩේ කරනකොට දෘඩ තැටියට හානි වෙන්න පුළුවන්. ඒක හොඳ අවධානයෙන් මතක තියාගන්න චුට්ටු පුතේ. හරි. දැන් මේක විස්තරාත්මකව පියවර වශයෙන් කතා කරමු. මෙතෙන්ද කිව්වේ පළවෙනි විසඳුම තමයි පරිගණක රීස්ටාර්ට් කරන්න කිව්වා. එම නව ඇරඹුමේදී අක්‍රිය වෙලා තියෙන කීබෝඩ් මවුස් ක්‍රියාත්මක තත්ත්වය ඇති කියලා අපි විශ්වාස කරනවා. බොහෝ විට සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් මෙන්න ඊළඟ ඔප්ෂන් එක. රීස්ටාර්ට් කරලා පළක් උනේ නැත්නම් මෙන්න ඊළඟ ඔප්ෂන් එක. පරිගණකේ ෂට් ඩවුන් කරන්න. කොහොමද ඒක කරන්නේ? මවුස් කීබෝඩ් වැඩ නැත්නම් ඔව් ඒක තමයි මම ඔබට ක්‍රමය කිව්වේ. ෂට් ඩවුන් කරන්න බටන් එක ප්‍රෙස් කරලා අල්ලන් ඉන්න ඕන තත්පර 2ක් 3ක් කාලයක්. හරි බලමු මේ නෝට් එකේ කොහොමද කියන්නේ කියලා. විසඳුම 2. පියවර 1. පරිගණකේ ෂට් ඩවුන් කරන්න. පියවර 1. පියවර 2. යතුරු පුවරුවේ සහ මූසිකයේ පේනු කෙවෙනි වලට නිසියාකාරව සම්බන්ධ වී ඇතිදයි පරීක්ෂා කිරීමට පහත පියවර අනුගමනය කරන්න. හරිනේද? සමහරලාට රීස්ටාර්ට් කරලා ඔන් වෙච්ච ගමන් අපේ පරිගණකට සම්බන්ධ වෙලා තියෙන කීබෝඩ් මවුස් වැඩ කරන කිසි ගැටලුවක් නැහැ පුතේ. එහෙම වැඩ කරේ නැත්නම් තමයි අපි මේ විසඳුම 2ට එන්නේ. එතකොට රීස්ටාර්ට් කිරීමක් වැඩක් නැහැනේ. රීස්ටාර්ට් බටන් එක තිබ්බත් වැඩක් නැහැ. රීස්ටාර්ට් බටන් එක තිබ්බත් ඔබ රීස්ටාර්ට් කරලා කීබෝඩ් මවුස් ඒත් වැඩ කරේ නැත්නම් හොඳම දේ තමයි ඔබ අර ස්විච් ඔන් බටන් එක තත්පර 2ක් 3ක් කාලයක් press and hold අල්ලන් ඉඳලා පරිගණකය ෂට් ඩවුන් කරනවා, අක්‍රිය කරන්න ඕන. ඉන් පස්සේ පුතේ මවුස් සහ කීබෝඩ්ස් වල පෝර්ට් වලට සම්බන්ධ වෙන එම කනෙක්ටර්ස් එම කේබල් නිසි පරිදි සම්බන්ධ වෙලාද කියලා චෙක් කරලා බලන්න ඕන. හොඳම දේ තමයි පුතේ ගලවලා නැවත තදින් ප්ලග් කරන්න. තදින් කියන්නේ ඊටාම තදින් නෙමෙයි. හොඳද? ගලවලා නිසි පරිදි නැවත සවි කරන්න. හොඳයි. මෙන්න පුතේ ඒක කරන ආකාරය සම්බන්ධ කිරීමට යොදා ඇති කෙවෙනිය අනුව
යතුරු පෝරු සහ මූසික වර්ග දෙකක් තියෙනවලු. දැන් තව ගැටලුවක් එනවා. ගැටලුවක් කියන්නේ තවත් අපි දැනගත යුතු කාරණයක් එනවා. අපි පාවිච්චි කරන කීබෝඩ් මවුස් වල වර්ගය අනුව මේ සම්බන්ධ කිරීම සිදු කරන ආකාරය වෙනස්. කෙවෙනිය වෙනස් වෙනවා. පෝට් එක බලමු. මොනවද පුතේ මේ ආකාර දෙක? එකක් USB අනිත් එක PS2. ඔව්. සමහරට USB පෝට් එකෙන් සම්බන්ධ කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් PS2 පෝට් එකෙන් සම්බන්ධ කරලා තියෙන්න පුළුවන්. පැහැදිලි නේද? මේවා ගැන අපි ඉගෙන ගත්තා. ඔබට මතකයි මේ පාඩමේම කලින් පාඩම් කොටසදී. අපි පෝට්ස් ගැන කතා කරලා යාවි. දැන් ඔබට තේරුණාද පෝට්ස් ගැන කතා කරලා ඉගෙනගෙන මේ දෝෂ නිරාකරණයට ආවේ ඇයි කියලා? ඔව්. දැන් අපි පෝට්ස් ගැන හොඳට දන්නවනේ. හරි. ඒ දැනුම මෙතන මතක් කරගන්න පුතේ. අංක 1. USB වර්ගය නම් පහත දැක්වෙන ආකාරයට USB පේනුව හොඳින් කෙවෙනියට සම්බන්ධ කරන්න. සම්බන්ධ කළ දිනක එහෙම්ම තද කරන එක නෙවෙයි පුතේ නිවැරදි ක්‍රමේ. ඒක ගලවන්න. ගලවලා මේවත් ස්මූත්ලි කරන්න ඕනද? මෙහෙම දෙපැත්තට පද්ද අමාරුවෙන් අදින්න එපා. තේරුණාද පුතේ? ඔබේ පරිගණකය ඔබ හොඳට නඩත්තු කරනවා නම් දූවිලි පිස දාලා නේද? පිරිසිදු පරිසරයක් තුල මේක පවත්වා ගන්නව නම් මේ පෝට්ස් හිර නැහැ. ගොඩක් ලූස් නැහැ, ගොඩක් තද නැහැ. හරි නේද පුතේ? මේවා මෘදු ලෙස පාවිච්චි කරන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. එහෙනම් අපි පෝට් එකෙන් මේ USB mouse එක USB keyboard එකේ ඒ connectors මෙහෙම ඇදලා ගලවලා නැවත properly connect කරන්න. හරි. මෙන්න තියෙන පුතේ. මෙහෙම ගලවලා තදින් සම්බන්ධ කරන්න තියෙන්නේ. PS2 ආකාරය කියන්නේ මෙන්න මේ round හැඩති. USB port එක තියෙන්නේ කොටු හැඩති. USB connect එක තියෙන්නේ කොටු හැඩති. PS2 connect එක තියෙන්නේ round හැඩයට. වර්තමානයේ PS2 port නම් PS2 connectors නැත්නම් PS2 වර්ගයේ keyboard mouse අපට හොයන්න අපහසුයි. අලුතෙන් නිෂ්පාදනය කරන්නේ නැහැ. ලෝක නිෂ්පාදනය නවත්තලා දාලා තියෙන්නේ පැරණියව තිබුණොත් තමයි. හොඳයි. PS2 යතුරු පූර්ව සහ මූසිකයක් නම් PS2 පේනු හොඳින් කෙවෙනි වලට සම්බන්ධ කරන්නලු. ඉහත පියවර නිවැරදිව අවසන් කළේ නම් පරිගණකය නැවත පණ ගන්වා බලන්න. නැවත පණ ගන්නවා කියන්නේ රීස්ටාර්ට් නෙවෙයි ස්විච් ඔන් බටන් එක ප්‍රෙස් කරලා කම්පියුටර් එක ඔන් කරන්න. හරිද? බොහෝ දුරට මෙම උපාංග ක්‍රියාත්මක විය යුතුයි. ඇත්ත එහෙම වැඩ කරන්න ඕන පුතේ. එසේ නොවුනොත් ඔබේ යතුරු පෝරුවේ යම් දෝෂයක් තිබේදයි දැන ගැනීම සඳහා වෙනත් යතුරු පෝරුවක් හෝ මූසිකයේ යම් දෝෂයක් තියෙද කියලා දැනගන්න වෙනත් මූසිකයක් හෝ සම්බන්ධ කර බලන්න. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අර අපි කලින් විසඳුම් වලට ගිය අවසාන සොලියුෂන් එක මොකක්ද පුතේ? කාර්මික ශිල්පියෙක්ගේ උදව් ලබා ගන්න ඕන. මෙතන වැදගත් කාරණයක් කියනවා. මොකද්ද වැදගත් කාරණේ පුතේ බලන්න. එසේ නොවුනොත් මොකද්ද පුතේ? අපේ PS2 port හෝ USB port වල තියෙන USB connectors හෝ PS2 connectors keyboard mouse ගලවලා නැවත සම්බන්ධ කරලා පරිගණකය switch on කරලා මේ වැඩ කරන්නේ නැත්නම් මොකද්ද වෙන්න පුළුවන්? ඔබේ යතුරු පෝරුවේ දෝෂයක් තිබේදයි දැන ගැනීම සඳහා වෙනත් යතුරු පෝරුවක් හෝ මූසිකයක්, ඒ කියන්නේ මූසිකයේ දෝෂයක් තියෙනවද කියලා දැනගන්න වෙනත් මූසිකයක් හෝ සම්බන්ධ කර බලන්න කියනවා. හොඳයි. මෙන්න මේක හරි වැදගත් දුවේ පුතේ. කීබෝඩ් එක වැඩ කරන්නේ නැත්නම් ඒක චෙක් කරගන්න අපි අර කලින් කියපු පියවරන් අනුගමනය කරගත්තා. ඒත් කීබෝඩ් එක නැත්නම් මවුස් එක වැඩ කරන්නේ නැත්නම් හොඳම දේ වෙනත් කීබෝඩ් එකක් මවුස් එකක් ඒ පෝර්ට්ස් වලටම සම්බන්ධ කරලා බලන්න. අර විදිහටම කම්පියුටර් එක ෂට් ඩවුන් කරලා සම්බන්ධ කරලා බලන්න ආපහු ස්විච් ඔන් කරලා වැඩ කරනවද කියලා. එහෙම වැඩ කරන්නේත් නැත්නම් එතන වෙනත් ගැටලුවක් තියෙනවා. ඒක කාර්මික ශිල්පියෙක් බලන්න ඕන. ඒ කීබෝඩ් මවුස් වැඩ කරනවා නම් ඉන්න අදහස් වෙන්නේ ඔබේ කලින් කීබෝඩ් එකයි මවුස් එකයි අක්‍රිය තත්ත්වයේ තියෙනවා. ඒ කියන්නේ කීබෝඩ් එකේ සහ මවුස් එකේ ගැටලුවක් තියෙන්නේ පරිගණක පද්ධතියේ. පද්ධති ඒකකයේ ගැටලුවක් නෙමෙයි. තේරුණාද? මම මේ කිව්වේ මුලින් කීබෝඩ් මවුස් දෙක වැඩ කරේ නැහැ. රීස්ටාර්ට් කරලා බැලුවා වැඩ කරේ නැහැ.
කම්පියුටර් එක ෂට් ඩවුන් කරලා ඒව ගලවලා සවි කරලා නැවත කම්පියුටර් ඔන් කරලා බැලුවා ඒත් වැඩ කරන්නේ නැහැ. එහෙමනම් වෙනත් කීබෝඩ් එකක් මවුස් එකක් සම්බන්ධ කරලා බලද්දි ඒවා ඒ අලුතෙන් සම්බන්ධ කරපු වැඩ කරනවා නම් ඒ කියන්නේ අර කලින් අපි සම්බන්ධ කරපු මවුස් සහ කීබෝඩ් හොඳ තත්ත්වය වෙන්න බෑ. එම උපාංග දෙකේ ගැටලුවක් තියෙනවා. පරිගණකයේ පද්ධති ඒකකේ ගැටලුවක් නැහැ, පෝර්ට් වල ගැටලුවක් නැහැ. මොනවා වුණත් මෙතනින් එහාට ඔබට කීබෝඩ් මවුස් චෙක් කරන්න බෑ චෝටි දුවේ පුතේ. මේවා කාර්මික ශිල්පියෙක් ලවා පරිගණක කාර්මික ශිල්පියෙක් ලවා පරීක්ෂා කරගන්න වෙනවා. හොඳයි. මෙතෙන්දී මට තව අමතර කාරණයක් කියන්න ඕන. චෝටි දුවේ පුතේ අපි ඉගෙන ගත්තා ඔබට මතකයි කතා කරා මෙන්න මෙහෙම වචන දෙයක්. PS2 කියලා පෝර්ට් එකක්. තව USB කියලා පෝර්ට් එකක්. ඔව් මෙහෙම කනෙක්ටර් දෙකකුත් කතා කරා. PS2 ආකාරයෙන් මෙන්න මෙහෙමත් අපි ලියනවා පුතේ. PS2 කනෙක්ට් එකක් USB කනෙක්ට් එකක් ක්‍රියාත්මක කරන ආකාරයේ වෙනසක් තියෙනවා. මොකක්ද වෙනස? පුතේ මතක තියාගන්න ඔබේ ඩෙස්ක්ටොප් පරිගණකයේ ඔබ පාවිච්චි කරන්නේ PS2 ආකාරයේ මම මෙහෙන් මවුස් කියලා ලියනවා පහලින් කෙටියෙන් දානවා පුතේ KB කියලා කීබෝඩ් යතුරු පුවරුව. ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටොප් පරිගණකයේ තියෙන PS2 ආකාරයේ මවුස් එකක් සහ කීබෝඩ් එකක් නම් මෙන්න මේකත් හොඳට මතක තියාගන්න. පරිගණකය ඔබ වැඩ කරමින් ඉන්න අතර කිසි ගැටලුවක් නැතුව ස්විච් ඔන් කරලා ඔයාලා වැඩ කරමින් ඉන්නවා කියලා හිතන්න. මෙහෙම වැඩ කරමින් ඉන්න අතර ඔබ මොකක් හෝ කාරණයකට මේ PS2 connectors මේ කේබල් මේ PS2 mouse keyboard ගැලෙව්වොත් ගලවල නැවත සවි කරොත් ඒව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තේරුණාද? ඒ කියන්නේ ඒකට හානි වෙලා නෙමෙයි. එහි ස්වභාවය එයයි. මා මේ කියන්නේ පරිගණකය ඔන් කරගෙන වැඩ කරන අතර පරිගණක ඔන් කරලා තියෙන අතර හිතන්න PS2 keyboard එකේ පෝට් එකෙන් කේබල් එක ගැලෙව්වා කනෙක්ට් එක නැවත සම්බන්ධ කරා එතකොට මේක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ එම කීබෝඩ් එක හඳුනා ගන්න පද්ධති එකකට බෑ. මොකද්ද කරන්න ඕන? හදිසියෙන්වත් ඔබ PS2 කේබල් එකක් mouse or keyboard ගැලෙව්වොත් ඔබට අනිවාර්යයෙන්ම පරිගණකය රීස්ටාර්ට් කරන්න සිද්ධ වෙනවා. තේරුණා නේද? ඔව්. පරිගණකය රීස්ටාර්ට් කරන්න ඕන. රීස්ටාර්ට් කරන්න බැරි නම් ෂට් ඩවුන් කරලා අපි අපි කලින් කතා කරපු ක්‍රම වලින් කැමති ක්‍රමයකට ෂට් ඩවුන් කරලා නැවත ඔන් කරන්න වෙනවා. ඒක තමයි PS2 පෝර්ට් වල හැටි. හැබැයි පුතේ USB පෝර්ට් නම් පාවිච්චි කරන්නේ තත්ත්වය වෙනස්. එය මිරුඩා පහසුයි. USB keyboard USB mouse පරිගණකය ක්‍රියාත්මක වන ඕනම අවස්ථාවක ඕනෑම වෙලාවක අපට ඕනෑම වතාවක් ගලවලා ප්ලග් කරන ඕනෑම වෙලාවක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ keyboard mouse හොඳ තත්ත්වයෙන් වැඩ කරමින් තිබුණා නම් අපි වැඩ කරන අතරේ අපි කියමු මූසිකය අන්ප්ලග් කරලා නැවත ප්ලග් කරා. එතකොට ඒක අඳුන ගන්නව පද්ධති එකක මගින් ප්ලග් කර සැනින් එයාත් එක්ක වැඩ කරන්න පුළුවන්. මේක පුතේ මේ USB ආකාරයේ පෝර්ට් වල තියෙන සුවිශේෂී ලක්ෂණයක්. USB ආකාරයේ පෝර්ට් එක සම්බන්ධ වෙලා වැඩ කරන උපාංග වලට ලැබෙන සුවිශේෂී හැකියාවක් USB පෝර්ට් නිසා. මේකට කියන්නේ පුතේ මෙන්න මේ වචනේ. plug and මම පහලින් ලියන්නම් play. මෙන්න මේක මත තියාගන්න. මේ පෝර්ට් එක ඇත්තටම පුතේ plug and play වර්ගයේ පෝර්ට් එකක්. මොකද plug and play කියන්නේ? plug and play කියන්නේ plug කළ විට ක්‍රියාත්මක කරන්න සුසු තත්ත්වයට පත් කරනවා. plug කිරීම සම්බන්ධ කරගවන් වැඩ කරනවා. දැන් බලන්න PS2 port සම්බන්ධ කළ සැනින් වැඩ කරනවද? නෑ. පරිගණක රීස්ටාර්ට් කරන්න උනා නේද? හරි. දැන් ඔබට තේරුණානේ. මෙන්න මේ කරුණත් මේ කරුණ එක්කම ඔබේ ඔළුවේ තියෙන්න ඕන. නැත්තම් ඔබ ව්‍යාකූල තත්ත්වයට පත් වෙයි. හොඳයි මගේ චෝටි දුවේ පුතේ ඔබට එනම් PS2 port සහ USB port එහෙම නැත්නම් PS2 connectors නැත්නම් USB connectors ගැන මං අමතර දැනුමක් ලබා දුන්නා. හොඳයි මගේ ආදරණීය චෝටි දුවේ පුතේ. ඔබේ
මෙම පාඩම් කොටස තුළ අපි කතා කරා අපි ආරම්භ කරා කතා කරන්න පරිගණකයේ දෘඩාංග දෝෂ කොහොමද නිරාකරණය කරන්න කියලා. එයින් දෘඩාංග දෝෂ 6ක් අපි ලැයිස්තුගත කරලා තියෙනවා අපට කතා කරන්න අපේ පෙළපොතට අනුව. එයින් පළමු ගැටලු 2 අපි සාකච්ඡා කරලා අවසන් කළා. හරි නේද? ඒවා පියවරයන් වශයෙන් සාකච්ඡා කරා. විසඳුම් ආකාර 1ක් 2ක් වශයෙන් වෙනම සාකච්ඡා කරා. ඊට අමතරව අපි කතා කරා පුතේ මෙන්න වගේ අමතර දැනුම් ගොඩක්. මේ ඔක්කොම ඔබ සටහන් කරගන්න ඕන. යම් කිසි දරුවෙකුට සටහන් කරගන්න බැරිුණා නම් ඔබ නැවත මේ වීඩියෝ එක බලලා මුල ඉඳලා ඒ කොටස් ටික හැම දෙයක්ම වෙනම සටහන් කරගන්න. චූටි දුවේ පුතේ මට මෙතෙන්දී හරි වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔබ ගාව මේ විදිහට පරිගණකය රිපෙයාර් කිරීමට අදාළ නැත්නම් දෝෂ නිරාකරණයට අදාළ, කියන්නේ ට්‍රබල් ෂූටින් එකට අදාළ පුංචි පොතක් පවත්ව ගන්න. ඔව් මම පරිගණක විද්‍යාව ඉගෙන ගන්න නැත්නම් පරිගණකයත් එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න මගේ පොඩි කාලෙත් මම මේ වගේ පොතක් තියාගත්තා. හැම ගැටලුවක්ම දෝෂයක් මෙහි ලියනවා. එයට මං කරපු විසඳුම, මම ගත්ත විසඳුම, මං ගත්ත ක්‍රියාකාරකම් මෙහි ලියලා තා සංක්ෂිප්තව සටහන් කරලා තියාගත්තා. මේක හරි වැදගත්. සමහරලාට කාලයක් යනකොට අපි කලින් ප්‍රැක්ටිස් කරපුව අමතක වෙන්න පුළුවන්. මේ වගේ දෝෂයක් ආවා මට මතකයි, ඒකට මං ගත්ත විසඳුම මට මතක නැති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ දූල පුතාලා වගේ මේ කරුණු ඔබේ මනසට ගන්න. නමුත් අපි රොබෝවරු, අපේ පරිගණක නෙමෙයි, අපි මිනිසුන්, අපිට අමතක වෙන්න පුළුවන්. සමස්තය මතකයි, පුංචි පුංචි කැලිය අමතක වෙන්න පුළුවන්. ඔහොම වෙනවනේ, ඒක සාමාන්‍ය හැටියක්නේ. අනිත් එක මගේ ග්‍රේඩ් 8 පුංචි දරුවා යාලා තාම. ඒ නිසා හොඳම දේ පුංචි අත්පොතක් පවත්වා ගන්න ට්‍රබල් ෂූටින්. ඒ ලියලම ලස්සනට තියන්න ට්‍රබල් ෂූටින් කියලා. ඒක පරිගණකයේ ළඟම පවත්වා ගන්න. ඔබේ නිවසේ නම් ඔබේ පරිගණකයේ තවත් සහෝදර සහෝදරියෝ පාවිච්චි කරනවා ඔබ පොදුවේ අන් අයට කියන්නේ මේ පොත මෙහෙම එකක්. ඔබටත් යම් ගැටලු පරිගණකයේ වැඩ කරද්දී ආවොත් මෙන්න මේ පොතේ සටහන් කරන්න මෙන්න මේ ආකාරයට මොකක්ද නිශ්චිත ක්‍රමයක් තියාගන්න. ඕනනම් පෑන් පාට 2-3කින් ගැටලුව මේ පාටින්, ගත් උත්සාහය මේ පාටින්, විශේෂ කරුණක් තියෙනවා නම් කල යුතු නොකල යුතු මෙන්න මේ පාටින් ලියන්න කියලා. පුංචි පොතක් නම් පිටු එක ගානේ මේකට වෙන් කරන්න පුළුවන් ගැටලුවට. ඔබට ඕනම් පොත කොටස් දෙකකට බෙදලා මේ කතා කරන දෘඩාංග දෝෂ සහ ඒවට විසඳුම්, අපි පස්සේ කතා කරන මෘදුකාංග දෝෂ සහ ඒවට ගැටලු වලට විසඳුම් ලියලා තියන්න පුළුවන්. ඕනනම් ඔකට පොත් දෙකක් තියාගන්නත් පුළුවන්. ඔබට පහසු ආකාරයකට මේ ලස්සන පොත් දෙක හදලා පවත්ව ගන්න. මේක හරි වැදගත් වෙනවා. හොඳ දැනුමක් තිබෙන කම්පියුටර් යූසර් කෙනෙක් බවට පත් වෙන්න. වැදගත්ම දේ තමයි ඔබේ කාලය, ඔබේ කාර්යයන්හි කාර්ය ඵලය ආරක්ෂා වෙන එක. ඇයි මං එහෙම කිව්වේ? ඔබ සතු පරිගණකය නිතර ඒ පුංචි දෝෂ සහිත නම්, නිතර දෝෂ ඇති කරනව නම් මේ හැම විටකම පරිගණක කාර්මික ශිල්පියෙක් ලවා මේක නිවැරදි කරගන්න ගියොත් කොච්චර කාලයක් නාස්ති වෙයිද? කොච්චර මුදලක් නාස්ති වෙයිද? ඔබේ සහ මේ පරිගණකයේ භාවිත කරන ඔබේ නිවසේ හැමෝගෙම කාර්යඵලය නාස්ති වෙනවා. හිතන්න මේක පාසලේ පරිගණක මධ්‍යස්ථානයේ පරිගණක කිහිපයක් මෙහෙමනම් හිතන්න කාලච්ඡේද නාස්ති වෙන හැටි. සමහර දරුවන්ට ඉගෙන ගන්න තියෙන අවස්ථාවුනුත් පුංචි විදිහට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා පාසලේ පරිගණක මධ්‍යස්ථානයේ හැම පරිගණකයක්ම අංක කරලා තියෙනවා. හැම පරිගණකයකටම අංක කරපු වෙනම පොත බැගින් පවත්වාගෙන යන්න පුළුවන්. ඔව්, නිශ්චිත නීති රීති රාමුවක් හදලා, සම්මත ක්‍රමවේදයක් හදලා ගැටලු සහ ඒවට විසඳුම් ලියන ආකාරය හදන්න පුළුවන්. ඕනනම් එක් පරිගණකයක යම් ගැටලුවක් මතුවුණොත් එය निराකරණය කළ පසු එය පරිගණක අපි හිතමු 10ක් නැත්නම් 20ක් නැත්නම් 40ක් තියෙනවා නම් පොත් 40ක් තියෙනවා හිතන්න පරිගණක 40ටම වෙන වෙනම පොත් තියෙනවා නම් අන්න ඒ පොත්වල හැම එකෙම මේ එකම දෝෂය සටහන් කරන්න පුළුවන්. එහෙම වුණාම යම් පරිගණකයක පුංචෝ ගැටලුවක් ආවම අන්න අයගෙන් අහලා එයාලගේ කාලනාස්ති කරන්න ඕනෙත් නැහැ. දෙපසින් යාළුවෙක්ගෙන් ගුරුතුමියට මේ ඉගැන්වීම් කාර්ය නවත්තලා මැදිහත් වෙන්න අවශ්‍යත් නැහැ. ගුරුතුමාගේ හෝ ගුරුතුමියගේ මැදිහත් වීම සහ මඟ පෙන්වීම යටතේ පුළුවන් මේ පුංචි කොටස ඔබටම මතක තියාගන්න. ගුරුතුමාගේ හෝ ගුරුතුමියගේ අනුදැනුම යටතේ. නැත්තම් මේවා ගැටලුකාරී පුතේ.
හරි නේද? පරිගණක මධ්‍යස්ථානයක් කියන්නේ තා වටිනා සම්පත්තියෙන් තරක් ඒකට හානි සහ එහි විනය පවත්වා ගන්න අපහසු වෙනවා. අනුදැනුම යටතේ ඔබට පුළුවන් මේ පුංචි පුංචි රිපෙයාරින් වැඩ ටික කරගන්න. හරි නේද? එහෙනම් ආදරේ දුවේ පුතේ මං ඔබට අමතර කරුණක් මේ කිව්වේ මේක හොඳ පරිගණක පුරුද්දක් මේක හොඳ ඉගෙනුම් පුරුද්දක් ඔබ කරගන්න උත්සාහ කරනවා නම් හොඳයි. එහෙනම් ආදරේ චුටි දුවේ පුතේ අපේ ඉතිරි දෘඩාංග දෝෂ අපට 4ක් කතා කරන්න තියෙනවා. අපි ඊළඟ පාඩම් වලින් හමු වෙලා ඒව ගැන කතා බහ කරමු.